2019 ඕලෙවල් ව්‍යාපාර හා ගිණුම් කරනත් දිනේ දෙවනි කොටසේ ප්‍රශ්න අංක 6 බලමු. 6 රෝමි ලක්කම් 1. ශේෂ පිරික්සුම යනු කුමක්ද? ශේෂ පිරික්සුම කියන්නේ බලන්න ගිණුම් කරන ක්‍රියාවලිය. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ප්‍රථමයෙන්ම වාර්තා කරනවා මූලාශ්‍ර ලේඛන වලට. මූලාශ්‍ර ලේඛන වලින් පසු උපයෝගී පොත්වලට සටහන් කරයි. උපයෝගී පොත්වලට සමාන වචන කිව්වොත් මූලික සටහන් පොත්, දෛනික පොත් සහ ජර්නල් කියලා කියනවා. උපයෝගී පොත් වලින් පස්සේ ද්විත්ව සටහන් මූලධර්මය අනුව ලෙජරයට පිටපත් කරනවා. වර්ෂයක් වෙන නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේදී ලෙජරය සාරාංශ කර ශේෂ පිරික්සුම පිළියෙල කරනවා. ලෙජරයේ තියෙන ගිණුම් වර්ග 5ක්. වත්කම් ගිණුම්, වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. මේ ගිණුම් වර්ග 5 තමයි ශේෂ පිරික්සුමටත් යන්නේ. ලෙජරයේ පවත්නා වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් ගිණුම් ශේෂ කරනවා. ගිණුම් තුලණය කරලා ඒවායේ තියෙන හර ශේෂ සහ බැර ශේෂ වෙන වෙනම ඇතුළත් කරලා හර ශේෂ හර තීරුවට දානවා, බැර ශේෂ බැර තීරුවට දානවා. එහෙම දාලා ලේඛනයක් හදනවා. ආන්නේ ලේඛනයට තමයි ශේෂ පිරික්සුම කියලා කියන්නේ. ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී ලෙජරයේ පවත්නා වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් ගිණුම් ශේෂ කර ඒවායේ හර සහ බැර ශේෂ වෙන වෙනම ඇතුළත් කර පිළියෙල කරන ලේඛනයට කියනවා ශේෂ පිරික්සුම කියලා. ශේෂ පිරික්සුමේ හර ශේෂ බැර ශේෂ වලට සමාන වෙන්න ඕන. දෙපැත්ත සමානයි. ඒ සමාන වීමෙන් ගිණුම්කරණය 100%ක් නිවැරදියයි කිව නොහැක. මේ ශේෂ දෙක සමාන වීමෙන් අදහස් කරන්නේ ගිණුම්කරණයේ අංක ගණිතමය නිවැරදිභාවය. හර කරපු වටිනාකම් වලට සමානව බැර කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. කාලච්ඡේදයේ අවසානයේදී ලෙජරයේ පවත්නා රෝමි ලක්කම් එකේ අයන්නට උත්තරේ කාලච්ඡේදයේ අවසානයේදී ලෙජරයේ පවත්නා හර සහ බැර ශේෂ වෙන වෙනම තීරු දෙකක ඇතුළත් කර පිළියෙල කරනු ලබන ලේඛනය. වෙන වෙනම තීරු දෙකක ඇතුළත් කර පිළියෙල කරනු ලබන ලේඛනය ශේෂ පිරික්සුම ලෙස හැඳින්වේ. ශේෂ පිරික්සුමක හර සහ බැර ශේෂ සමාන වීමෙන් ගිණුම්කරණය 100% නිවැරදියයි කිව නොහැකිය. ශේෂ පිරික්සුමක් සමාන වීමෙන් අදහස් කරන්නේ ගිණුම් තැබීමේදී අංක ගණිතමය නිවැරදිභාවය. ඒ කියන්නේ හර කරපු වටිනාකමට සමාන වටිනාකමක් බැර කරපු බව තමයි අදහස් කරන්නේ. ගිණුම්කරණය නිවැරදි කියලා කියන්න බෑ. රෝමි ලක්කම් එකේ ආයන්න බලමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් වන ගිණුම්කරණ මූලිකාංග දෙකක් ලියන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කාලච්ඡේදයේ අවසානයේ ලෙජරයේ තියෙනවා ගිණුම් වර්ග 5ක්. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ශේෂ පිරික්සුමේ තියෙන්නේ මේ පහම තමයි. වත්කම්, වගකීම්, හිමිකම් අරගෙන හදනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. පරණ සිලබස් වල නම් කිව්වේ ශේෂ පත්‍රය කියලා. ආදායම්, වියදම් අරගෙන හදනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ලාභ හෝ අලාභ ප්‍රකාශනය. පැරණි සිලබස් වල කිව්වේ ආදායම් ප්‍රකාශනය. නැත්තම් වෙළඳ හා ලාභ ගිණුම කියලා. මේවට කියනවා මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග කියලා. මූල්‍ය ප්‍රකාශන වල
මූලිකාංග 5. මූල්‍ය ප්‍රකාශනවල සංහජක තමයි මේ තියෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි. මේවා අන්තර්ගත වෙන්නේ මේ මූලිකාංග වලින් නිසා මේ පහට කියනවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග කියලා. මේවයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න ගන්නේ වත්කම් වගකීම් හිමිකම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූලිකාංග වෙන්නේ වත්කම් වගකීම් හිමිකම්. ලාභ හෝ අලාභ ප්‍රකාශනයට ගන්නේ ආදායම් සහ වියදම්. ආයන්නෙන් අහන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් වන ගිණුම් කරන මූලිකාංග දෙකක්. වත්කම් වගකීම් හිමිකම්. ඕනම දෙකක් ලියන්න පුළුවන්. වත්කම් වගකීම් හිමිකම් ඕනම දෙකක් ලියන්න පුළුවන්. රෝමිලක්කන් දෙකට යනවා. සිතුම්ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් හා අලුතෙන් බඳවාගත් ගිණුම් ලිපිකරු විසින් ඒවා ගිණුම්ගත කර ඇති ආකාරය පහත දැක්වේ. අලුතින් බඳවාගත් ගිණුම් ලිපිකරු කිව්වම වැරදි ඇති. වැරදි ගොඩාක් ඇති. බලමු. අවශ්‍ය දේ බලමු. අයන්නෙන් අහනවා ගිණුම් තැබීමේදී සිදු වී ඇති වැරදි මොනවාදයි වටිනාකම් සහිතව ලියා දැක්වීම. ඉරක් අඳින්න වටිනාකම් සහිතව කියන එකට. ආයන්නෙන් අහනවා ඉහත දෙකෙහි සඳහන් කළ වැරදි වලින් ඕනෑම වැරදි දෙකක් නිවැරදි කිරීමේ ජර්නල් සටහන්. ලකුණු 4. අපි මුලින් බලමු ගිණුම්ගත කරලා තියෙනවා හරිද කියලා. සිතුම්ගේ ව්‍යාපාරයේ 3.1 අතිරේක ප්‍රාග්ධනයේ යෙදවීම 50000යි. ණයට ගැනුම් තියනවා විදුලි බිල ගෙවීම, ලී බඩු මිලදී ගැනීම, අත්පිට විකුණුම්. අතිරේක ප්‍රාග්ධනයේ යෙදුවම මුදල් පොත හර වෙන්න ඕන. මම මේ අයිනෙන් ලියනවා මුදල් පොත හර රුපියල් 50000යි. ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕන. ප්‍රාග්ධනය බැර 50000. බලන්න මුදල් පොත හර කරලා තිනවා 3.1 ප්‍රාග්ධනය කියලා 50000ක්. ප්‍රාග්ධන ගිණුම කියලා බැර කරලා තිනවා යටින් 3.1 දිනය මුදල් කියලා 50000ක්. ඒක හරි. වැරද්දක් නෑ. බලමු 3.2 ණයට ගැනුම් 45000යි. ණයට ගැනුම් මේක 3.1 3.2 බලමු. ණයට ගැනුම් නම් ගැනුම් ගිණුම හර වෙන්න ඕන. ගැනුම් හර 45000යි. ණය හිමි ගිණුම බැර 45000යි. බලන්න ගැනුම් ගිණුම හර වෙලාද කියලා. 3.2 දිනය. නෑ ගැනුම් ගිණුම හර වෙලා නෑ. 12000 තියෙන වෙන එකක්. ණය හිමි බැර වෙලත් නෑ. අන්න වැරද්දක්. රුපියල් 45000ක ගැනුම් ඉන්වොයිසියක්. ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරීම. පොත්වලින් මගහැරීම. එහෙමනේ අවිනිශ්චිත ගිණුම් වලදී අපි ලිව්වේ 45000ක ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරී ඇත. නැත්තම් වෙළඳ තොග ණයට ගැනුම් පොත්වලින් සම්පූර්ණයෙන්ම මගහැරී ඇත. එහෙම ලිව්වත් හරි. 3.3 බලමු. නිවැරදි දිත්ව සටහන. විදුලි බිල ගෙවීම 8000යි. මුදල් පොත බැර වෙන්න ඕන ගෙවන්න නිසා 3.3 විදුලි බිල් කියලා 8000යි. ඒක හරි. එතනට හරියට දාන්න. විදුලි වියදම් ගිණුම හර වෙන්න ඕන. පල්ලෙහායම තියෙනවා විදුලි බිල් ගිණුම හර වෙලා නැහැ. බැර වෙලා. ඒකත් වැරදි. අන්න වැරද්දක්. විදුලි බිල් ගිණුම හර වෙන්න ඕන 8000යි. මුදල් පොත බැර 8000යි. නිවැරදි දිත්ව සටහන මේ පැත්තෙන් මම ලිව්වේ.
මුදල් පොත බැර විදුලි බිල් ගිණුම හර 8000යි. මුදල් පොත බැර කරලා තිනවා හරි විදුලි බිල් ගිණුමටත් බැර කරලා. අන්න වැරදි ලියමු. රුපියල් 8000ක විදුලි බිල් ගෙවීම මුදල් පොතට මෙන්ම විදුලි බිල් ගිණුමටද බැර කර ඇත. 8000ක විදුලි බිල් ගෙවීම මුදල් පොතටත් බැර කරලා විදුලි වියදම් ගිණුමටත් බැර කරලා අන්න වැරද්ද. තුන්වෙනි එක බලමු. 3.4 ලී බඩු මිලදී ගැනීම 12000යි. සල්ලි ගෙවන නිසා මුදල් පොත බැර වෙන්න ඕන 3.4 ලී බඩු ගිණුම කියලා 12000යි. ඒක හරි. එතනට හරියක් දාන්න. මුදල් පොත බැර ලී බඩු ගිණුම හර වෙන්න ඕන. ලී බඩු හර වෙන්න ඕන 12000ක්. නිවැරදි එක. මුදල් පොත බැර වෙන්න ඕන 12000ක්. එහෙම තමයි වෙන්න ඕන. මුදල් පොත බැර වෙලා ලී බඩු ගිණුම හර වෙලා නැහැ. ලී බඩු ගිණුම වෙනුවට ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා 3.4 බලන්න 12000ක්. අන්න වැරද්ද. ගැනුම් ගිණුම තමයි හර වෙලා තියෙන්නේ. වැරදි. ලී බඩු මිලදී ගැනීම රුපියල් 12000. ගැනුම් ගිණුමට හර කර ඇත. අන්න වැරදි. ලී බඩු මිලදී ගැනීම මුදල් පොතේ නිවැරදිව සටහන් කර වැරදි ගිණුමකට හර කරලා. අන්න ඒක වැරදි. හතරවෙනි එක බලමු. 3.5 වෙනිදා අත්පිට විකුණුම් 30000යි. අත්පිට විකුණුම් සල්ලි ලැබෙන නිසා මුදල් පොත හර කරලා තිනවා විකුණුම් කියලා. දිනේ බලන්න 3.5 30000යි. ඒක හරි. මුදල් හර විකුණුම් ගිණුම බැර 3.5 මුදල් පොත හර වෙන්න ඕන 30000යි. විකුණුම් ගිණුම බැර 30000යි. විභාගෙදි මෙහෙම ලියන්නේ නැහැ. මම මේ පෙර වැඩ නිසා පෙන්නුවේ. විභාගයට අවශ්‍ය දේ විතරක් ලිව්වම ඇති. මෙහෙම ලියන්න උවමනා නැහැ. බලන්න. මුදල් පොත හර වෙලා තියෙනවා ඒක හරි. විකුණුම් ගිණුම බැර වෙලා නැහැ. අන්න වැරදි. ලියන්න. අත්පිට විකුණුම් රුපියල් 30000. මුදල් පොතේ පමණක් සටහන් කර ඇත. දැන් මේ විදිහටම ලියන්න ඕනේ නැහැ. කිසියම් ළමයෙක් ලිව්වොත් අත්පිට විකුණුම් රුපියල් 30000 මුදල් පොතේ පමණක් සටහන් කර ඇත කියලා ලිව්වත් හරි. නැත්නම් අත්පිට විකුණුම් ගිණුමට පිටපත් කර නැත. එහෙම ලිව්වත් හරි. ඉවරයි. අවශ්‍ය දේ අයන්න ඉවරයි. වැරදි මොනවාදයි වටිනාකම් සහිතව. මතක ඇතුව වටිනාකම තියන්න ඕන. වටිනාකම නම් අත්‍යවශ්‍යයි. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. වටිනාකම ඕන. ඔන්න මම කවුම් කරා. වටිනාකම අත්‍යවශ්‍යයි. අවිනිශ්චිත ගිණුම් වල තියෙනවනේ මේ වගේ ගණන් ඇවිල්ලා ඕන තරම්. අවශ්‍ය දේ අයන්න ඉවරයි. අවශ්‍ය දේ ආයන්න බලමු. ඉහත අංක දෙකෙහි අයන්නෙහි සඳහන් කළ වැරදි වලින් ඕනෑම වැරදි දෙකක් නිවැරදි කිරීමේ ජර්නල් සටහන්. වැරදි 4ක් ආවා 2යි ඉල්ලන්නේ. 2ක් නිවැරදි කරාම ඇති. 4ම ඕනේ නැහැ. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියන්නේ පොදු ජර්නලේ. පොදු ජර්නලයක් දාන්න ඕන. අවශ්‍ය දේ ආයන්න කියලා ලියලා පොදු ජර්නලය කියලා ලියලා තියෙන්න ඕන. දිනය, වවුචර් අංකය, විස්තරයට ටිකක් ඉඩ ඕන.
ලෙජර් පිටුව හර බැර. බලමු පළවෙනි එක. මෙතෙන්ට මම දිනේ දාගන්නවා. 3.2 නේ වැරද්ද උනේ 3.2 කියලා දානවා. 8000 ළඟින් 3.3 දානවා. දිනේ දාගමු. එතකොට ලේසි 3.3. 12000 ළඟින් 3.4. 3.4. 3.5 දාගන්නවා 30000 ළඟින්. 3.5. දැන් බලමු 3.2 දිනේ දාන්න 3.2 වවුචර් අංක නැහැ. බලමු 45000ක ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරීම. ගැනුම් ඉන්වොයිසියක් කියන්නේ මම ටී ගිණුම් දාලා පෙන්නනවා විභාගෙත් දාන්න එපා. ගැනුම් ගිණුම හර වෙන්න ඕන. 45000ක් ණය හිමි ගිණුම බැර වෙන්න ඕන. 45000 ණයට ගැනුම් යන්නේ එහෙමයි. සම්පූර්ණයෙන්ම වාර්තා කරලා නැහැ. හරි ලේසි සම්පූර්ණයෙන්ම සටහන් කරන්න තියෙන්නේ දිත්ව සටහන. ගැනුම් ගිණුම හර 45000යි. ණය හිමි ගිණුම බැර 45000යි. සම්පූර්ණයෙන්ම සටහන තියන්න තියෙන්නේ. සංලක්ෂය අනිවාර්යයි. ණයට ගැනුම් පොත් වලින් මගහැරීම වාර්තා කළා. සංලක්ෂ ලියන්න අනිවාර්යෙන්ම. ඒක ඉවරයි. බලමු 3.3 වැරද්ද ගැන. 8000ක විදුලි බිල් ගෙවීම මුදල් පොතට මෙන්ම විදුලි බිල් ගිණුමටද බැර කරලා. විදුලි බිල් ගෙවුවම මුදල් පොත බැර වෙන්න ඕන. මුදල් පොත 8000. විදුලි වියදම් ගිණුම හර වෙන්න ඕන. නැත්නම් විදුලි බිල් ගිණුම හර. මුදල් පොත බැර විදුලි බිල් ගිණුම හර වෙන්න ඕන. මුදල් පොතට මෙන්ම විදුලි බිල් ගිණුමටද බැර කරලා. මුදල් පොත බැර කරපු එක හරි. විදුලි බිල් ගිණුමටත් බැර කරලලු. ඒක වැරදි. හර වෙන්න ඕන එක බැර කරලා. වැරද්ද හදන්න එකපාරක් හර කරන්න 8000යි. නිවැරදි දේ තියන්න ඊළඟට ඔන්න ඩබල් වෙනවා. දිත්ව සටහන තමයි විදුලි බිල් ගිණුම හර 16000යි. මුදල් පොතට දාලා නිසා ආයි දාන්න බෑ. අවිනිශ්චිත ගිණුම බැර 16000යි. ලියන්න. විදුලි බිල් ගිණුම හර වෙන්න ඕන 16000යි. අවිනිශ්චිත ගිණුම බැර. ඉල්ලන්නේ නෑ දැන් 16000යි. දිනය 3.3. 3.3. සංලක්ෂය විදුලි වියදම් සංලක්ෂය විදුලි වියදම් නිවැරදි කළා. ඒක ඉවරයි. 3.4 බලන්න. ලීබඩු මිලදී ගැනීම. මුදල් පොත ලීබඩු කියන වත්කම් ගිණුම. ලීබඩු. ලීබඩු මිලදී ගත්තම මුදල් පොත බැර වෙන්න ඕන 12000ක්. ලීබඩු හර වෙන්න ඕන 12000ක් වත්කම් ගිණුම. අන්න එහෙම වෙන්න ඕන. විය යුතු නිවැරදිම දේ. ඒකයි කොටු කරේ. මුදල් පොත බැර ලීබඩු ගිණුම හර. ලීබඩු හර කරලා නැහැලු ගැනුම් ගිණුමට හර කරලා තියෙනවා. වෙළඳ තොග ගිණුමට. ගැනුම් 12000. ඒක වැරදි. ලීබඩු හර වෙන්න ඕන එක ගැනුම් හර කරලා. නිවැරදි කරන්න ගැනුම් බැර කරන්න. ගැනුම් බැර ලීබඩු හර. ගැනුම් බැර කරලා ලීබඩු ගිණුම හර කරන්න. මුදල් පොතේ ප්‍රශ්නයක් නැහැ. ලීබඩු ගිණුම හර 3.4. ලීබඩු ගිණුම හර
12,000යි. ගැනුම් ගිණුම බැර 12,000යි. ලීබඩු මිලදී ගැනීම නිවැරදි කළා. ලීබඩු මිලදී ගැනීම නිවැරදි කළා. මේ වගේ ගණන් වලදී මේ ගැළපීම් දීලා වැරදි දීලා දෝෂය මොකක්ද කියලා අහන්නත් ඉඩ තියෙනවා විභාගෙට. ඒවත් බලා ගන්න අනිවාර්යෙන්. වැරදි ටිකක් දීලා අයත් වෙන දෝෂය මොනවද කියලා අහන්න පුළුවන්. ඒකත් බලා ගන්න. ඒකයි ඉවරයි. 3.5 බලමු. අත්පිට විකුණුම් 30,000 මුදල් පොතේ පමණක් සටහන් කර ඇත. අත්පිට විකුණුම් වලදී මුදල් ලැබෙනවා. මුදල් පොත හර වෙනවා 30,000. වෙන්න ඕන නිවැරදිම දේ තමයි කොටු කරේ. විකුණුම් කියන ආදායම් ගිණුම බැර වෙන්න ඕන. මුදල් හර විකුණුම් ගිණුම බැර වෙන්න ඕන. අන්න වෙන්න ඕන දේ. අත්පිට විකුණුම් මුදල් පොතේ පමණක් සටහන් කරලා මේක හරි. විකුණුම් ගිණුමට දාලා නැහැ. දැන් දාමු. විකුණුම් ගිණුම බැර මුදල් පොත හර කරන්න බැහැනේ ආයි. ඒ නිසා අවිනිශ්චිත ගිණුම හර. අවිනිශ්චිත ගිණුම හර 3.5 දිනේ අවිනිශ්චිත ගිණුම හර 30,000යි. විකුණුම් ගිණුම බැර 30,000යි. සංලක්ෂය අත්පිට විකුණුම් නිවැරදි කළා. අත්පිට විකුණුම් නිවැරදි කළා. නිවැරදි කළා. අත්පිට විකුණුම් 30,000ක් මුදල් පොතේ පමණක් සටහන් කර ඇත. අත්පිට විකුණුම් වලදී මුදල් පොත හර වෙලා විකුණුම් ගිණුම බැර වෙන්න ඕන. මුදල් පොතේ දාලා ඒක හරි විකුණුම් ගිණුමට දාලා නැහැ. දැන් දාමු. විකුණුම් ගිණුම බැර අවිනිශ්චිත ගිණුම හර. මුදල් පොතට ආයි දාන්න බෑ. කලින් දාලානේ. අවිනිශ්චිත ගිණුම හර 30,000යි. විකුණුම් ගිණුම බැර 30,000යි. අත්පිට විකුණුම් නිවැරදි කළා කියලා සංලක්ෂිත ලියන්න ඕන. ඒක ඉවරයි. රෝමි ලක්කන් 3ට යනවා. නිර්මාල් විසින් පාවිච්චි කළ ප්ලාස්ටික් බෝතල් භාවිත කර මල් බඳුන් නිපදවා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2019 මැයි මාසයට අදාළ තොරතුරු මෙසේය. ඉරක් අඳින්න මැයි මාසය කියන එක යටින් ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනුම් 13,000යි. මල් බඳුන් සකස් කරන්නාගේ වැටුප 6,000යි. මල් බඳුන් තීන්තාලේපන වියදම 2,500යි. විදුලි ගාස්තු 3,000යි. මල් බඳුන් සැකසීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම රුපියල් 60,000යි. අතිරේක තොරතුරු දෙනවා. යන්ත්‍රය සරල මාර්ග ක්ෂය කරනවලු. සියලු ද්‍රව්‍ය භාවිත කර මැයි මාසය තුල මල් බඳුන් 100ක් නිපදවා ඇත. අවශ්‍ය වන්නේ 2019 5.31 අවසන් මාසයේ අන්න මාසයේ යටින් එකක් ගහන්න නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කිරීම. දත්ත දෙන්නේ මාසෙට, ඉල්ලන්නේත් මාසෙට. ප්‍රශ්නයක් නැහැ. බලමු අපි. නිර්මාල්ගේ ව්‍යාපාරය 2019 5.31 අවසන් මාසය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා ලියන්න ඕන ලේඛනයක් නිසා ඍජු ද්‍රව්‍ය direct material ඍජු ද්‍රව්‍ය කියන්නේ ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනුම් රුපියල් 13,000යි. ඍජු ද්‍රව්‍ය. ඍජු ශ්‍රමය direct labor. ඍජු ශ්‍රමය කියන්නේ මල් බඳුන් සකස් කරන්නාගේ මාසික වැටුප. කෙලින්ම මාසෙට දෙන්නේ 6,000යි. ප්‍රශ්නයක් නැහැ. ඍජු වියදම් නැත්නම් ඍජු වෙනත් නැහැ. උත්තරේ එනවා ප්‍රාථමික පිරිවැය.
ප්‍රාථමික පිරිවැය. primary cost. ප්‍රාථමික පිරිවැය 13000යි 6000යි 19000යි. එකතු කරන්න නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය හැදෙන්නේ වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ද්‍රව්‍ය කියලා මෙතන තියෙනවා මල් බඳුන් තීන්ත ආලේපන වියදම් 2500යි. අන්න වක්‍ර ද්‍රව්‍ය. තීන්ත ආලේපන වියදම්. තීන්ත ආලේපන. තීන්ත ආලේපන වියදම් 2500යි. වක්‍ර ද්‍රව්‍යයක් එක වක්‍ර ශ්‍රමය. වක්‍ර ශ්‍රමය. වක්‍ර ශ්‍රමය මේ ගානේ නැහැ. වක්‍ර වෙනත් බලමු. වක්‍ර වෙනත්. වක්‍ර වෙනත් යටතේ එනවා විදුලි ගාස්තු. විදුලි ගාස්තු වක්‍ර වෙනත්. විදුලි ගාස්තු 3000යි. අන්න වක්‍ර වෙනත්. තව තියෙනවා මල් බඳුන් සැකසීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම 60000යි. ඒක ගන්න බෑ මෙතෙන්ට. ඒක ඉන්නේ ස්ථාවරවත්කමක් ඒක. යන්ත්‍ර මුදල් පොත බැර කරලා යන්ත්‍ර ගිණුම හර කරන්න. මුදල් පොත බැර යන්ත්‍ර කියන ස්ථාවරවත්කම් ගිණුම හර කරන්න 60000යි. පල්ලෙහායින් කියනවා යන්ත්‍රය සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 10%ක් බැගින් ෂෙයා කළ යුතුය. වාර්ෂික කියන එක හයිලයිට් කරන්න. ඔක්කොම දත්ත දෙන්නේ මාසෙකට. යන්ත්‍ර ෂෙයා දෙනවා වාර්ෂිකව. වාර්ෂික ෂෙයා ගත්තොත් වැරදි. යන්ත්‍රය 60000යි වර්ෂයටම 10%ක් ෂෙයා කරනවා. අපිට ඕන එක මාසෙකටයි. 12න් එකෙන් වැඩි කරන්න. වාර්ෂික ෂෙයා ගත්තොත් වැරදි. 60000ට 10% කියන්නේ 6000යි. 12න් බෙදන්න 6000. මාසික ෂෙයා එනවා රුපියල් 500යි. යන්ත්‍රයේ මාසික ෂෙයා රුපියල් 500යි. ෂෙයා යනවා පොදුකාර්ය පිරිවැය වලට. වක්‍ර වෙනත් වලට යනවා යන්ත්‍ර ෂෙයා කියලා. යන්ත්‍ර ෂෙයා රුපියල් 500යි. වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය නැහැ. වක්‍ර වෙනත් තියෙනවා. ඔක්කොම එකතු කරාම එනවා මේ පැත්තට දාන්න උත්තරේ රුපියල් 6000යි. 6000යි. ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු කරන්න 6000. උත්තරයට කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. නිෂ්පාදන පිරිවැය 19000යි 6000යි. උත්තරේ 25000යි. නිෂ්පාදන පිරිවැය 25000යි. අවශ්‍ය දේ අහන්නේ ඒක 5:31 අවසන් මාසයේ නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කිරීම. ලේඛනය කියන්නේ මේක. උඩින් නම ලියලා ලේඛනයක් ගහලා නිෂ්පාදන පිරිවැය හොයන්න ඕන. අපි බලමු ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන විදිය. මුළු නිෂ්පාදන පිරිවැය 25000යි. අවශ්‍ය දෙයට ඉල්ලලා නැහැ. බලමු. නිපදවනවා ඒකක අතිරේක තොරතුරු වල දෙනවා. සියලු ද්‍රව්‍ය භාවිත කර මැයි මාසය තුල මල් බඳුන් 100ක් නිපදවා ඇත. අන්න ඒකක 100ක් හදනවලු. 25100න් බෙදන්න. ඒකකයක පිරිවැය එනවා රුපියල් 250යි. ඔන්න ඒකකයක නිෂ්පාදන පිරිවැය ඇහුවනම් රුපියල් 250යි. අහලා නෑ ඒක. සියලු ද්‍රව්‍ය භාවිත කර මැයි මාසය තුල මල් බඳුන් 100ක් නිපදවා ඇත. සියලු ද්‍රව්‍ය භාවිත කර කියන එකේ තේරුම තමයි අවසානයේ අමුද්‍රව්‍ය තොග නැහැ කියන එක. මිලදී ගත්ත අමුද්‍රව්‍ය සියල්ලම පාවිච්චි කරලා තමයි මේ මල් බඳුන් හදලා තියෙන්නේ.
අවසානයේ තොග ඉතිරි වී නැහැ කියන එක තමයි ඒකේ තේරුම. මේ ගාන හදනකොට හොඳට පරිස්සම් වෙන්න ඕන මේ කාලච්ඡේදය ගැන. මාසයකටද වර්ෂයකටද දෙන්නේ කියලා හොඳට බලන්න. සියලු දත්ත දෙන්නේ මාසෙකට. නමුත් යන්ත්‍රය ෂය දෙන්නේ වාර්ෂිකව 10%ක් ෂය කරනවා කියලා. කෙලින්ම වාර්ෂික ෂය බැලුවොත් 60000ට වැරදි. 12න් බෙදලා මාසෙකට අදාළ දත්ත තමයි මෙතන ගන්න ඕන. වර්ධින තැන එතන. රෝමි ලක්කම් 4ට යනවා. සෑම්ගේ ව්‍යාපාරයේ 2019 3:31 අවසන් මාසය සඳහා ලද බැංකු ප්‍රකාශයෙන් උපුටාගත් තොරතුරු පහත දැක්වේ. 19/3/1 දිනට බැර ශේෂය රුපියල් 11000යි. තැන්පත් කිරීම දෙනවා, අඩු කිරීම දෙනවා. අවශ්‍ය දේ බලමු. අයන්නෙන් අහනවා 2019 මාර්තු මාසය සඳහා බැංකු ප්‍රකාශය පිළියෙල කිරීම. බැංකු ප්‍රකාශය ඉල්ලන්නේ. ආයන්නෙන් අහනවා ඉහත තොරතුරු වලින් ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය සඳහා යොදා ගන්නා අයිතමයන් නම් කිරීම. ලකුණු 4ක ගාණක්. බලමු. බැංකු ප්‍රකාශය අහන්නේ. බලමු බැංකු ප්‍රකාශය ආකෘතිය දාලා. බැංකු ප්‍රකාශය බැංකු පොත නෙමෙයි වාණිජ්‍ය බැංකුව විසින් හදන බැංකු ප්‍රකාශය ඉල්ලන්නේ. දිනය, විස්තරය, හර, බැර, ශේෂය තීරු 3යි. දිනය, විස්තරය, හර, බැර, ශේෂය. උඩින් ලියන්න බැංකු ප්‍රකාශය කියලා. බැංකු ප්‍රකාශය මාර්තු. බැංකු ප්‍රකාශය මාර්තු මාසේ බැංකු ප්‍රකාශය තමයි ඉල්ලන්නේ. රෝමි ලක්කම් 4. බලමු. බැංකු ප්‍රකාශය ඉල්ලන්නේ. ව්‍යාපාරයේ විසින් සකසන බැංකු පොත මම මේ පැත්තෙන් දා ගන්නවා. බැංකු පොත. බැංකු පොත. මෙතන තියෙන විශේෂත්වය තමයි ව්‍යාපාරයේ බැංකු පොත හදන්නේ අපි. ව්‍යාපාරය හදන්නේ බැංකු ප්‍රකාශනය හදන්නේ වාණිජ්‍ය බැංකුව. බැංකු ප්‍රකාශනය හදන්නේ වාණිජ්‍ය බැංකුව. ව්‍යාපාරයේ බැංකු පොත හදන්නේ වත්කම් කියන මූලධර්මයට අනුව. අපිට චෙක් එකක් ලැබුණොත් අපි බැංකු පොත හර කරනවා. චෙක් එකක් ලැබුණොත් බැංකු පොත හර කරනවා. චෙක් නිකුත් කරොත්, ඒ කියන්නේ චෙක් එකකින් ගෙව්වොත් බැංකු පොත බැර කරනවා. වාණිජ්‍ය බැංකුව කරන්නේ වගකීම් මූලධර්මයට අනුව. අපි චෙක් එකක් ලැබිලා බැංකු පොත හර කරොත් වාණිජ්‍ය බැංකුව බැංකු ප්‍රකාශනය බැර කරනවා. අපි චෙක් එකක් නිකුත් කරලා බැංකු පොත බැර කරොත් බැංකුව කරන්නේ හර කරනවා. එහෙම තමයි යන්නේ. බැංකුව කරන්නේ වගකීම් මූලධර්මයට අනුව. ඇයි ව්‍යාපාරයේ සල්ලි බැංකුවට වගකීමක්. අනුන්ගේ සල්ලි නිසා. බලමු. 19/3/1 දිනට බැර ශේෂය 11000යි. ආරම්භක ශේෂය 3/1 දිනට ශේෂය 3/1 දිනට ශේෂය ඉදිරියට ගෙන ශේෂය 11000යි. ශේෂය තීරුවට දාන්න එක. ඒක බැර ශේෂය. බැර. අපේ ආරම්භක හර ශේෂය අපි මේ පැත්තෙන් දාන්නේ. 3/1 ඊගේ කියලා 11000යි. ව්‍යාපාරයේ හර බැංකුව දාන්නේ බැර පැත්තට. බැර ශේෂයක් මේක. ඊතලක් දාලා මම ලියනවා. මේක බැර ශේෂයක්. බැර.
බැරශේෂයක් තමයි යෝග. බලමු. 3.2 මුදල් තැන්පත් කිරීම 20000යි. 3.2 දිනය මුදල් තැන්පතු 20000යි. ව්‍යාපාරයේ මුදල් තැන්පතු දාන්නේ හර පැත්තට. 3.2 මුදල් තැන්පතු කියලා හර පැත්තට දාන්නේ 20000යි. සල්ලි ලැබෙන නිසා හර පැත්තට දාන්නේ. බැංකු ප්‍රකාශනයේ අනිත් පැත්ත කරන්නේ. ඒගොල්ලෝ බැර කරනවා. බැර තීරුවට දාන්න 20000. හර නැහැ. බැර පැත්තට දාන්නේ. බැර ශේෂයක් තියෙනවා 11000ක. තව බැර ශේෂයක් වෙනවා 20000ක. අන්න එකතු වෙනවා 20000යි 11000යි. 31000යි ශේෂය. 31000යි. බලමු ඊළඟට 3.4 වැටුප් සඳහා චෙක් පතක් නිකුත් කරලා අන්න 3.4 දිනානුපිළිවෙලට යන්න ඕන 3.2 ළඟට 3.5 ගන්න බෑ 3.4 බලන්න යට තියෙනවා අඩු කිරීම වැටුප් සඳහා චෙක් පතක් නිකුත් කරලා අන්න වැටුප් චෙක් එකක් නිකුත් කරලා චෙක් අංකය අනිවාර්යෙන් දාන්න ඕන 352යි 301 චෙක් අංකේ 3.4 අපි ව්‍යාපාරය නිකුත් කරා නම් බැර පැත්තට දාන්නේ වැටුප් කියලා රුපියල් 10000යි අන්න ව්‍යාපාරයේ බැංකු පොත බැර බැංකු ප්‍රකාශනය හර අන්න මේ පැත්තට එන්නේ 10000යි බැර ශේෂයට හර ශේෂයක් ආවම අඩු වෙනවා රුපියල් 21000 වෙනවා ශේෂය බලමු 3.4 ඉවරයි 3.5 බලන්න දැන් ආයි උඩ තියෙනවා තැම්පත් කිරීම වල චෙක් තැම්පත් කරලා 3.5 චෙක් තැම්පතු 758යි 11 චෙක් චෙක්පත් 758යි 0.11 කියන චෙක්පත් අපි බලමු ව්‍යාපාරයේ දාන විදිය චෙක් තැන්පත් කරා නම් ව්‍යාපාරයේ චෙක් එකක් ලැබෙන නිසා හර වෙනවා 22000යි ව්‍යාපාරේ හර නිසා වාණිජ බැංකුව බැර පැත්තට යන්නේ ආන්න එහෙම බැර ශේෂයට බැර ශේෂයක් වෙනවා එකතු වෙනවා 43000 වෙනවා 43000යි ඒකත් ඉවරයි ඊළඟට බලන්න 3.15 ඍජු පේෂණ අන්න 3.15 ඍජු පේෂණ ඍජු පේෂණ කියලා 15000ක් දෙනවා 15000 ඍජු පේෂණ කියන්නේ ණය ගැතිය වගේ කට්ටිය ඇවිල්ලා බැංකුවට කෙලින්ම සල්ලි දානවා ව්‍යාපාරයේ දන්නේ නැහැ ඒක ව්‍යාපාරයේ බැංකු පොතේ සටහන් වෙන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ ඒ නිසා බැංකු ප්‍රකාශනයේ විතරයි තියෙන ඍජු පේෂණ කියන එක 15000යි ව්‍යාපාරයේ හර නිසා බැංකුව බැර කරනවා 15000යි බැර ශේෂයට බැර ශේෂයක් වෙනවා අන්න එකතු වෙනවා රුපියල් 58000යි ශේෂය 58000යි ඍජු පේෂණ කියන එක යන්නේ මෙන්න මේ සංශෝධිත බැංකු පොත කියන කොටසට මෙන්න මෙහෙට යන්නේ ඍජු පේෂණ නිකන් දැනුම සඳහා මම මේ පෙන්නන්නේ මේක හදන්න ඕනේ නැහැ ඍජු පේෂණ කියලා 15000ක් යනවා සංශෝධනය කරන කොටසට තමයි ඒක යන්නේ 3.15වත් ඉවරයි ඊළඟට තියෙනවා 3.25 පල්ලෙහා 3.25
තුසිත චෙක්පත් අංක අඩු කිරීම කියලා තියෙනවා. තුසිත චෙක් අංක අනිවාර්යෙන් දාන්න 500 352යි 302 අඩු කිරීම මේ කියන්නේ ගෙවලා අපි මේකෙත් දාමු 325 චෙක් එකක් නිකුත් කරනවා නම් ව්‍යාපාරයේ බැංකු පොත බැර කරන්න රුපියල් 20000යි දැනුම සඳහා කරේ අවශ්‍ය දෙයට ඉල්ලන්නේ නැහැ ව්‍යාපාරයේ බැංකු පොත බැර නිසා වාණිජ බැංකුව හර කරනවා හර පැත්තට දාන්න 20000යි බැර නැහැ මෙන්න බැර ශේෂ 58000යි හර වෙනවා 28000 58000න් 20000 අඩු වෙනවා බැර ශේෂ 58000යි 20000ක් වෙනවා හර ශේෂයක් ඔන්න අඩු වෙනවා රුපියල් 38000 වෙනවා බැර එකෙන් හර එක අඩු වෙනවා ඊළඟට බලමු 330 අන්තිම එක 330 බැංකු ගාස්තු 3000යි බැංකු ගාස්තු අන්න බැංකු ගාස්තු කියන්නේත් බැංකුව අය කරගන්න ගාස්තු ව්‍යාපාරයේ ජංගම ගිණුම පවත්වාගෙන යාම වෙනුවෙන් බැංකුව අය කරන ගාස්තු තියෙනවා ඒව තමයි බැංකු ගාස්තු බැංකු ගාස්තු අය කරගෙන කියලා දන්නෙත් බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු පොතේ සටහන් වෙන්නේ නැහැ මාසය අන්තිම වෙනකම් බැංකු ගාස්තු යන්නෙත් සංශෝධනය කරන කොටසට 330 බැංකු ගාස්තු අමතරව හැදුවේ මේක ඉල්ලන්නේ නැහැ රුපියල් 3000යි ව්‍යාපාරයේ බැංකු පොත බැර නිසා බැංකු ප්‍රකාශනය හර කරන්න හර පැත්තට එන්නේ 3000යි බැර ශේෂයට හර ශේෂයක් එනවා අන්න අඩු වෙනවා 38000න් 3000ක් අඩු වෙනවා රුපියල් 35000යි ඔන්න අවසාන ශේෂය බැංකු ප්‍රකාශනය අනුව අවසාන ශේෂය රුපියල් 35000යි අයන්න හරි ආයන්න බලමු ඉහත තොරතුරු වලින් ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය සඳහා යොදා ගන්නා අයිතමයක් නම් කිරීම බැංකු ගිණුම සංශෝධනය සඳහා ඒ කියන්නේ බැංකු පොතේ නැති බැංකු ප්‍රකාශනයේ සටහන් වෙන දේවල් මේ තියෙන සංශෝධනයට ගන්න දේවල් මෙන්න රිජුපේෂන මේක ව්‍යාපාරයේ බැංකු පොතේ නැහැ බැංකු ප්‍රකාශනයේ තමයි තියෙන්නේ මාසය අන්තිමට තමයි ව්‍යාපාරය දැනගන්නේ රිජුපේෂන 15000ක් ලැබිලයි කියලා මෙන්න අනිත් එක බැංකු ගාස්තු ඔන්න ඕවා තමයි සංශෝධනයට යොදාගන්නේ අපි දැනටමත් පෙන්නුවා ලියන්න අවශ්‍ය දේ ආයන්නට උත්තරේ ආයන්නට මේක ආයන්නට උත්තරේ රිජුපේෂන 3.15 රිජුපේෂන රුපියල් 15000යි එකයි යහන්නේ අපි අනිත් එකක් ලියමු 3.30 බැංකු ගාස්තු රුපියල් 3000යි ඔන්න සංශෝධනයට ගන්න ශේෂ මේ ගාන හදනකොට ගොඩාක්ම ප්‍රවේශම් වෙන්න ඕන තැනක් තමයි මුල් එක බලන්න අවශ්‍ය දේ ඉල්ලලා තියෙන බැංකු ප්‍රකාශනය බැංකු පොත නෙමෙයි බැංකු පොත ඉල්ලුවා නම් ඔයගොල්ලන්ට හදන්න පුළුවන් චෙක් එකක් ලැබෙනවා නම් බැංකු පොත හර කරනවා නිකුත් කරනවා නම් බැර කරනවා ඒක පුළුවන් ව්‍යාපාරයේ බැංකු පොත හදන්නේ වත්කම් මූලධර්මයට අනුව වත්කම් වැඩි වෙනවා නම් හර කරනවා අඩු වෙනවා නම් බැර කරනවා වාණිජ බැංකුව හදන්නේ වගකීම් මූලධර්මයට අනුව ව්‍යාපාරයේ සල්ලි නැත්නම් චෙක් වාණිජ බැංකුවට වගකීමක් ඒ නිසා ව්‍යාපාරය හර කරනකොට වාණිජ බැංකුව කරන්නේ බැර කරනවා ව්‍යාපාරය බැර කරනවා නම්
ඒ වටිනාකම් බැංකු ප්‍රකාශනයේ ඒගොල්ලෝ හර කරනවා. අන්න විශේෂත්වය. බැංකු ප්‍රකාශනය තමයි ඉල්ලන්නේ. ඒ නිසා ව්‍යාපාරයේ විදියට හදන්න බෑ. බැංකුව හදන විදියට තමයි හදන්න ඕන. අනිත් එක තමයි දිනානුපිළිවෙලට හදන්න ඕන. ගාණ දෙනකොට දිනානුපිළිවෙලට නෙමෙයි දීලා තියෙන්නේ. තැම්පත් කිරීම, අඩු කිරීම කියලා දුන්නට දිනානුපිළිවෙලට නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඕන දිනානුපිළිවෙලට හදනකොට හදන්න. ඒ ටික තමයි තියෙන්නේ. බැංකු ප්‍රකාශනය මේ විදිහට හැදුවම හරි. මේක අමතරව දැන් මේ අවශ්‍ය දෙයට ඉල්ලලා නැහැ. ඒක උමනා නැහැ. බැංකු ප්‍රකාශනය හදලා ඊළඟට ආයන්නෙන් අහනවා සංශෝධනයට යොදා ගන්න ආයතනයන් දෙකක්. මෙන්න තියෙනවා. ඍජු පේෂණ 15000යි. බැංකු ගාස්තු 3000යි. තව චෙක් පොත් ගාස්තු ඒව තිබුණා නම් ඒවත් ගන්න පුළුවන්.